අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාකාරෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති ස්වාඛ්‍යාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමන්ති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනි පින්නතියනි මේ පින්නත් පිරිස මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ වස්සාන කාලය තුල අපි විසින් පවත්වගෙන ආපු මේ මහා මංගල සූත්‍ර දේශනාවේ තවත් ගාථාවක ධර්ම දේශනාවකට සවන් දීමටයි. අද අපිට තියෙන මාතෘකාව තමයි මේ දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතම් මංගල මුත්තමන් කියන මේ ගාථාවේ තියෙන කාරණා කීපය. පළවෙනි එකේ ගාථාවේ තියෙන දානංච දානයද ධම්මචර්යාච ධමයට අනුකූලව හැසිරීමද ඥාතකානංච සංඝෝ ඥාතීන්ට සංග්‍රහ කිරීමද ඥාති ආදීන්ට සංග්‍රහ කිරීමද අනවජ්ජානි කම්මානි නිවැරදි කර්ම සිද්ධ කිරීමද කියන මෙන්න මේ වැදගත් කාරණා හතරක් මේ ගාථාව තුළ බුදුරජාණන් වහන්සේ අපිට හඳුන්වනවා මතක් කර සිටිනවා. මේ කාරණා කීපය පිළිබඳව කල්පනා කරලා බලද්දී මේ දානංච දානය කියන මාතෘකාව ගෞතම බුදු පියාණන් වහන්සේගේ දේශනා තුළ සූත්‍ර රාශියක මහා ගැඹුරට විග්‍රහ කරපු සූත්‍ර දේශනා රාශියක් තිබෙනවා. ඒකට හේතුව තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම උන්වහන්සේගේ ශාසනයේ ඉතාමත් පැහැදිලිව තැනක් දෙන්නේ විදර්ශනා භාවයට විදර්ශනා ප්‍රඥාවට. මේ විදර්ශනාවේදී මිනිස්සු තුළ ඇතිවෙන්න ඕන ප්‍රධානම ලක්ෂණය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයේ සිහිපත් කිරීම අවබෝධ කිරීම මෙනෙහි කිරීම. ඒ ආධ්‍යාත්මික වශයෙන් අවබෝධයෙන් තමන් ජීවිතය තුළ දැකීම කියන මේ කාරණය. මිනිස්සුන්ට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ වැටහෙන්නේ නැති අවබෝධ වෙන්නේ නැතුව මිනිසා තමාගේ පෘථග්ජන භාවය නිසා මේ විදර්ශනාව වඩන්න නැතිකම නිසා විදර්ශනාව දකින්න නැතිකම විදර්ශනය මෙනෙහි කරන්න නැතිකම නිසා නිතරම සත්‍ය පුද්ගලයා ජීවියා යථාර්ථ වශයෙන් පවතින දීර්ඝ කාලයක් පවතින බව හිතාගෙන
ඒ චරිතයෙන් නැත්නම් මේ ජීවිතේට මමයි මගේ කියන හැඟීමක් ඇති කරගෙන ඒ මම ආයේ වැඩි කරන ගමනකදී ඒ සියලුම දේවල් නැති කරලා නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේදී වැඩියෙන්ම ප්‍රගුණ කර ගන්න ඕනේ දාමත්ම වැදගත් ප්‍රතිපදාවක් විදිහට බුදුදහමේ මේ දානීය කියන මාතෘකාව සඳහන් කරන්නේ. අපි දන්නවා නොඑක් පින්කම් පිළිබඳව විග්‍රහ කරලා බලද්දී පාරමිතා ගත්තත් පළවෙනි පාරමිතාව දාන පාරමිතාව දසපින් කිරියවැත්තත් පළවෙනි එක දානේ වගේ නොඑක් තැන්වල අරගෙන බැලුවොත් ගොඩාක් තැන්වල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දර්ශනීය මේ දාණයට විශේෂ ස්ථානයක් ලබා දීලා උන්වහන්සේ සාකච්ඡා කළා තිබෙන්නේ මේ පුතග්ජන මිනිසාට සංසාරගත බැඳීම් වලින් සම්පූර්ණයෙන්ම අත්හැරිලා ආධ්‍යාත්මික නිත්‍ය ලබා ගැනීමේ ගමනේදී මේ අත්හැරීමේ ඉවත් කිරීමේ විශේෂ අත්හැරීමේ ශක්තිය වර්ධනය කර ගැනීමට තියෙන හොඳම ප්‍රතිපත්තිය තමයි දානය කියන එක. මේ දානය කියන්නේ මොකක්ද කියන කාරණේ විග්‍රහ කරලා බලද්දී විනයෙන් බැලුවොත් අපිට එක විදියකට පේනවා. ධර්මයෙන් බැලුවොත් අපිට තවත් විදියකට පේනවා. අභිධර්මයෙන් බැලුවොත් තවත් විදියකට පේනවා. අපි සාමාන්‍ය සරලව ධර්මයෙන් බැලුවොත් එහෙම දානය කියලා කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන යම්කිසි මිනිස්සේ තමන් සන්තක තමන්ට අයිතිය තිබෙන ද්‍රව්‍ය භාණ්ඩ උපකරණ සත්‍ය පුද්ගලයේ ජීවින් කවරක් හෝ තමන්ගේ අයිතිය අත්හැරීමට අපි දානය කියලා කියනවා. හැබැයි ඒක ප්‍රධාන කාරණා දෙකක් අතර ඉන්න එකක් තමයි පූජා බුද්ධිය අනිත් එක අනුග්‍රහ බුද්ධිය කියන ලක්ෂණය යටතේ. මේකෙන් සඳහන් කරන්නේ මොකද්ද පූජා බුද්ධිය අනුග්‍රහ බුද්ධිය කියලා. සමහර අය දානය කරන දීමයි කියලා කියන සෑම දීමක්ම දානයක් වෙන්නේ නැහැ. අපි හරියට කල්පනා කරලා බැලුවොත් එහෙම යම්කිසි මිනිසෙක් දෙන විවිධ දීමනා තියෙනවා. ඒ දීමනා සියල්ලක්ම දානයක් බවටපත් වෙන්නේ නැහැ. දානයක් බවටපත් වෙන්නේ ලබන පුද්ගලයා කෙරෙහි අනුකම්පාවෙන් පූජා බුද්ධියෙන් අනුග්‍රහ බුද්ධියෙන් තමන්ගේ අයිතිය අත්හැරීමෙන් කර්මඵල විශ්වාස කරන්නා වූ පරිත්‍යාගයයි දානය කියලා කියන්නේ. යම්කිසි ස්වාමීන් තමන්ගේ සේවකයෙකුට පඩි දුන්නාට ඒක දානයක් නෙමෙයි. වරප්‍රසාදයක් සන්තෝෂමක් බෝනස් එකක් දුන්නාට දානයක් නෙමෙයි. ඒ විදිහට අපි එක්කෙනාට එක දේවල් දෙනුට ඒවා දාන බවටපත් වෙන්නේ නැහැ. දානයක් බවටපත් වෙන්නේ දෙන දේ ලබන පුද්ගලයා කෙරෙහි කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් තමන් සඳක තමන්ගේ දේ අයිතිය අත්හැරීමෙන් ඒ පූජාවක් කරනවා කියන පූජා හැඟීමෙන් නෝ ඔහුට සිද්ධ වෙනවා යහපත දිහා බලලා යහපතක් වෙනවා කියන කාරණේ පූජා බුද්ධිය අනුග්‍රහ බුද්ධිය පෙරදර කරන පරිත්‍යාගයයි අපි සාමාන්‍ය ධර්ම මාතෘකාවටදී දානය කියලා සඳහන් කරන්නේ. අභිධර්මයේ නම් මේ ගැන විග්‍රහ කරන්නේ මොකක්ද අපි යමක් පරිත්‍යාග කරද්දී ඒ වෙලාවේ අපේ හිතේ ඇතිවෙනා වූ චේතනා පාරිශුද්ධ චේතනා චෛතසිකයෙන් අයිතිය අත්හැරීම ඇති වෙන ඒ චේතනාවට අපි කියනවා දානය කියලා. ඊළඟට මේ දානීය කියන එකත් විවිධ පැතිකඩ වල විග්‍රහයට වාජනය කරන සාමාන්‍ය සරල බෙදීම තමයි දානීය කියලා කියන එක. බුදුදහමේ විවිධ පැතිකඩ වල විග්‍රහ කරලා දීක පැති විග්‍රහ කරනවා ආමිෂ දාන, ධර්ම දාන, අභය දාන කියලා එක ක්‍රමයකට ආමිෂ දාන, අභය දාන, ධර්ම දාන කියලා. ආමිෂ දානය කියලා වර්ගීකරණය කරන්නේ මොනවද? කැම බිම ඇඳුම්පළඳුම් ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන වතු පිටි මුරු ආදී නොයෙකුත් දේවල් වස්තු සම්පත් තමන්ගේ අයිතිය අරන් කරන පරිත්‍යාගයට අපි කියනවා ආමිෂ දාන කියලා. පූජා බුද්ධිය ඉන්නවා අනුග්‍රහ බුද්ධිය. ඊළඟට අභය දානයි කියලා කියන්නේ මරණයට පුද්ගලයෙක් මරණයෙන් නිදහස් කර ගැනීමත් දැඩි භීතියට පත්වෙච්ච මිනිස්සෙගේ භීතිය නැති කරලා සාහනශීලී මානසිකත්ව නිර්මාණය කිරීම කියන මේක තමයි අභය කියන වචනේ තේරුම තියෙන්නේ. ඒ නිසා ඒ පරිත්‍යාග කරන්න පුළුවන් නම් අපිට අපේ ශ්‍රමයෙන්, අපේ කාලයෙන්, අපේ ධනයෙන්, අපේ දැනුමින් කවර දෙයකින් වේවා පුද්ගලයෙකුගේ මනසේ බලපවත්වන භීතිය නැති කරගෙන ඔහුට නිදහස් බියෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් ඒ ක්‍රමයේ සකස් කර දීම අපි අභය දානය කියලා කියනවා. ඊළඟට තුන්වෙනි කාරණය ධර්ම දානය කියලා කියන්නේ සාන්තිනේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ අතිශයින්ම පාරිශුද්ධ නිර්මල වූ සදාචාර සම්පන්න මිනිසාගේ චරිතය දවසින් දවස දිනෙන් දින සුගතිය යහපත සාරධර්මකින් යොමු කරන්නා වූ ඒ ධර්ම කාරණා අවබෝධ කරගෙන කටපාඩම් කරගෙන පැහැදිලි කර දෙමින් විග්‍රහ කරමින් විශ්ලේෂණය කරමින් ධර්ම දේශනා පවත්වමින් දහම් පොත්පත් මුද්‍රණය කරමින් අවර ක්‍රමයකින් වේවා පරපුර පුද්ගලයාගේ පුද්ගලයාට ඒ ව්‍යාප්ති කිරීමට අපි කියනවා ධර්ම දානය කියලා. ඒ තමයි සාමාන්‍ය සරල ව්‍යවහාරය. විනයෙන් අපි කල්පනා කරලා බැලුවොත් ඒ දානයේ ප්‍රභේද හතරක් තියෙනවා. ඒ තමයි
චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රති කියලා. චීවර දානය කියලා කියන්නේ ඇඳුම් පැළඳුම් දීම. අපි සාමාන්‍යයෙන් වික්ෂුන් වහන්සේලා චීවර කියලා කියනවා. ගිහි කෙනෙකුට ගිහි පින්නතියෙකුට පින්නතියකට පිච්ච ළමයෙකුට ඇඳුම් මේක අපි චීවර කියන නැත්නම් අපි සඳහන් කරන්නේ ඇඳුම් පැළඳුම් දීම. පිණ්ඩපාතය කියලා කියන්නේ ආහාර පාන දීම. ඒ වගේම සේනාසන ඉදුම් හිටුම් ලබා දීම. හතෙන් කාරණේ ගිලාන ප්‍රත්‍ය රෝගී අයගේ අවශ්‍යතා සඳහා කරන්නා වූ පරිත්‍යාගය. අපි සාමාන්‍යයෙන් අපේ ව්‍යවහාරයේදී අපි ගිලාන ප්‍රති කියලා කියන්නේ බීම වර්ග වලට නම් බීම වර්ග පානීයට ඇතුළත් වෙන නියම ගිලාන ප්‍රති කියලා කියන්නේ පිළිතුරේ රෝගී තත්ත්වයන්ගේ නිදහස් වීම අවස්ථාවට අවශ්‍ය කරන බෙහෙත් තේතා රෝගීන්ට අවශ්‍ය කරන කවරක් දුන්නත් ඒක ගිලාන ප්‍රතියක් බවට පත් වෙන එක තමයි විනෙන් ගිලාන ප්‍රති කියලා කියන්නේ. ඊළඟට අභිධර්මයෙන් දානය පිළිබඳව කල්පනා කරලා බැලුවොත් මේ පිළිතුරේ අභිධර්මයේ තියෙනවා දාන 6ක්. රූප දාන, ශබ්ද දාන, ගන්ධ දාන, රස දාන, පොට්ටබ්බ දාන සහ ධර්ම දාන කියලා අභිධර්මයේ විග්‍රහ කරනවා. අභිධර්මයේදී අපි දකිනවා අසකන නාසයේදී ශරීරයේ කියන පසිදුරංගෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේවා මිනිසා ඇබ්සෝබ් කරගන්නවා, අවශෝෂණය කරගන්නවා. ඒ අවශෝෂණය කරගන්නා ප්‍රත්‍ය ලබා දීම ප්‍රත්‍ය පරිත්‍යාගයටයි අභිධර්මයේදී සඳහන් කරන්නේ මේ ආකාරයේ 6 ආකාර දානයක් තියෙනවා කියලා. මේ 6 ආකාර දානය පිළිබඳව කල්පනා කරලා බලද්දී රූප දානය කියලා අපි දෙන්නේ මොකද්ද? යම් කිසි මිනිසෙකුගේ ඇසට ප්‍රිය දේවල් පරිත්‍යාග කිරීම රූප දානය වෙනවා. ඒ වර්ණය වෙන්න පුළුවන්, වර්ණවත් වෙන්න පුළුවන්, විදිහ හැඩතල වෙන්න පුළුවන්. කවරක් ඒවා පුද්ගලයාගේ ඇසට ප්‍රිය වන දේවල් දීම රූප දානය වෙනවා. ඊළඟ ශබ්ද දානය මිනිසාගේ කනට මිහිරි දේවල් කරන පරිත්‍යාගය අපි ශබ්ද දානය වෙනවා. සමාජ ශාස්ත්‍රීය කාරණා, ධර්ම කාරණා, ඒ වගේ පුද්ගලයාගේ සිත සැනසෙන කාරණා ආදී දේවල් දුන්නා මේ ශබ්දයෙන් මේ පුද්ගලයා ඇති කරගන්නා පිරික්දේශනා වගේ දේවල් කවරක් වේවා දේන අපි කියනවා ශබ්ද දානය කියලා. ඊළඟ ගන්ධ දානය කියලා කියන්නේ ආග්‍රහණී සුවඳ හමන දේවල් දීම. සුවඳ දුම්, සුවඳ පූජා, සුවඳ ඒ වගේම සුවඳ හමන මල් වර්ග ඒ කවරක් වේවා කරන පරිත්‍යාග අපි කියනවා ගන්ධ දානය කියලා. ඊළඟ තවත් එකක් තියෙනවා රස දානය කියලා. පුද්ගලයාට රසය කෙනෙක් වෙනම දෙන්න පුළුවන් කමක් නැහැ. මේ රසය කෙනෙක් අපිට දෙන්න වෙන්නේ ආහාරය සමග අපි කරනා ආහාර පරිත්‍යාගයේ රසවත් ඒ පුද්ගලයාගේ දිවට දැනෙන ආකාරයට රසය වර්ධනය කරමින් අපි රස දාන කියලා. ඊළඟ පොට්ටබ්බ දාන, ස්පර්ශ දානය කියලා කියන්නේ යම් කිසි පුද්ගලෙක් Taman ජීවත් වෙන්න අවශ්‍ය කරන සිනුදු අදපුතු මේස, ඒ වගේම ඇඳෑ තිරලි, කොට්ටමෙට්ට ආදී දේවල් එසේ දීමට අපි කරනවා පොට්ටබ්බ දානය කියලා. ඊළඟ මෙතෙන් ධර්ම දානය කියලා කියන්නේ පිටුතුනේ මොකද්ද? මනසට විශේෂ වෙන දේවල් පරිත්‍යාග කරන ධර්ම දානය කියන ඉස්සෙල්ලා කියපතන වගේ ධර්මයේ පරිත්‍යාග කිරීම නෙමෙයි ධර්ම දානය කියලා කියන්නේ. ඇසට ප්‍රිය වෙන දේවල්, කනට ප්‍රිය වෙන දේවල්, නාසයට ප්‍රිය වෙන දේවල් වල ඒ ධර්ම කියන එතන අභිධර්ම විග්‍රහ කරන ධර්මයේ අර ඉස්සෙල්ලා සඳහන් කරපු ආමිෂ දාන, ධර්ම දාන, අබේ දාන කියන වල වෙනස් ආකාරයක් අභිධර්ම විග්‍රහ කරනවා. මේ සෑම දෙයක්ම දීම තුළින් අපි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන පැහැදිලි කරනවා අපේ චිත්ත ප්‍රසාදය ඇති කරගෙන ලෝභය සම්පූර්ණයෙන්ම අත්හැර දාලා පරිත්‍යාග සීලව අපි මේකන පරිත්‍යාග නිසා අපිට ඒකේ ප්‍රතික්‍රියා රියැක්ෂන් එක ඉතාමත් යහපත් විදිහට ගන්න පුළුවන් හැකියාව උන්වහන්සේ දේශනා කරනවා. මේ පරිත්‍යාගයන් පිළිබඳව කල්පනා කරලා බලද්දී බුදුරජාණන් වහන්සේ විවිධ පැතිකඩ තුළින් විවිධ සූත්‍ර දේශනා තුළ විවිධාකාර විග්‍රහ කරන උන්වහන්සේ මේ පරිත්‍යාග, මේ දාන, මේ කැපකිරීම, මේ අත්හැරීම තුල සිද්ධ වෙන ක්‍රියාකාරකම් මොනවද කියන කාරණය උන්වහන්සේ එක් අවස්ථාවකදී සූත්‍ර ගණනාවකදී දේශනා කරනවා. විශේෂයෙන්ම දානයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පරිස්සම් විය යුතු කාරණා ගණනාවක්. පුද්ගලයෙක් දෙන්නම් වාරේ දීලා හරියන්නේ නැහැ. සකසා දෙන්න කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. ඊළඟට දෙනකොට පරිත්‍යාග කරද්දී දෙන දේ ලබන පුද්ගලයාගේ ගුණ තත්ත්වයක් දෙන කෙනාගේ මනසේ අවස්ථාවට ඒ මොහොතේ බලපාන චිත්ත ශක්තියත් අනුව දෙන පරිත්‍යාගයේ පවතිනා වූ ප්‍රතිඵලයේ රියැක්ෂන් එක ප්‍රතිවිපාකයේ අඩු වෙන ආකාරය ධාමයේ සඳහන් කරනවා. මේ ලෝභය තදින් ඇති වෙන මිනිස්සුන්ට, ද්වේෂය තදින් ඇති වෙන මිනිස්සුන්ට මේ දීමේ හැකියාව කොහෙත්ම ඇති වෙන්නේ නැහැ.
දානය කෙනක ඇති කරගන්නකොට දානය කෙන ශක්තිය ඇති කරගන්න මිනිස්සුගේ මනසේ බලපවත්වන ලෝභ දෝෂ මෝහ කියන මූලික දුර්වල මනෝආයුධ ධාරා තුනම ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්තට අලෝභ අදෝස අමෝහ කියන මේ ශක්තිමත් පැත්තට අපි ප්‍රතිපරිවර්තනය වෙන්නට ඕනේ. මේ ලෝභ දෝෂ මෝහ කියන දුර්වල මනෝභාවයන් තියෙනවා නම් අපිට කවදාවත් දානයක් පරිත්‍යාගයක් පූජා බුද්ධියෙන් අනුග්‍රහ බුද්ධියෙන් දෙන්න පුළුවන් කමක් නැහැ. අපි ඒ පූජා බුද්ධියෙන් අනුග්‍රහ බුද්ධියෙන් අපි යමක් පරිත්‍යාගන ඉස්සෙල්ලාම අපේ චිත්තේ නිවර්දි වෙන්න ඕන, නිරවුල් වෙන්න ඕන, පාරිශුද්ධ වෙන්න ඕන. ඒකේ පින්පැත්තේ බලපවත්වන ප්‍රධාන මනෝආයුධ ධාරා තුන අලෝභය, අද්වේෂය, අමෝහය කියන ශක්තිමය ප්‍රවාහයන් තුන අපි ඇති කරගන්නට ඕනේ. අපිට නම් විග්‍රහ කළ බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් අපි දානයක් දෙද්දි පරිත්‍යාගයක් කරද්දී අපේ මනස ඉතෙල්ලාම ඇති වෙන්න ඕන දේ තමයි අපේ තියෙන මෝහේ නැවති දුර්වල මනෝභාවය ඉවත් වෙලා ගිහිල්ලා අමෝහය නොත් ඥානෙ ප්‍රඥා බුද්ධිය කියන මේ ශක්තිමත් මනෝ ආවේගය අපේ සිත තුළ ඇති වෙන්නට ඕනේ. මේ ඇති වෙන අමෝහය කියන මේ ශක්තිමත් මනෝ ආවේගය බුද්ධාමයේ හඳුන්වන ලස්සන වචන දෙකකින් පූජා බුද්ධිය සහ අනුග්‍රහ බුද්ධිය කියලා. පූජා බුද්ධිය කියලා අපි දන්නවා බුදුහාමුදුරන්ගේ ධර්මයට සංඝයාට පන්සලට වෙහෙට විහාරට ආරාමයට අපි පූජා කරනවා. අනුග්‍රහ බුද්ධිය කියලා කියන්නේ අපි කාට හරි සිද්ධ වෙන යහපත දිහා බලලා යමක් කරන පරිත්‍යාගයට කියන අනුග්‍රහ බුද්ධිය කියලා. මේ පූජා බුද්ධිය සහ අනුග්‍රහ බුද්ධිය කියන එක තවදුරටත් ගැඹුරින් විග්‍රහ කරනවා නම් පින්නතුනි යම්කිසි කෙනෙකුගේ යම්කිසි පුද්ගලයෙකුගේ පවතිනා ගුණ tattwe බලලා කරන පරිත්‍යාගයට අපි කියනවා පූජා බුද්ධිය කියලා. යම්කිසි මිනිස්සෙකුගේ නැති බැරිකම දුප්පත්කම අසරණකම දිහා බලලා ඒ පුද්ගලයාගේ කරුණාවෙන් කරන පරිත්‍යාගයට අපි කියනවා අනුග්‍රහ බුද්ධිය කියලා. පූජා බුද්ධිය කියලා කියන අපි පුද්ගලයාගේ පවතින ගුණ බලලා කරන පරිත්‍යාගය. අනුග්‍රහ බුද්ධිය කියලා කියන පුද්ගලයාගේ නැති බැරිකම දුප්පත්කම අසරණකම දිහා බලලා අපි මේ කරන දේ මේ පුද්ගලයා සිද්ධ වෙන යහපත දිහා බලලා කරන පරිත්‍යාගයයි. මේ පූජා බුද්ධිය සහ අනුග්‍රහ බුද්ධියෙන් දන් දෙනකොට පරිත්‍යාග කරනකොට මේකේ ආනිසංස ගොඩක් වෙනස් වෙනවා. අනුග්‍රහ බුද්ධියෙන් දෙනකොට පූජා බුද්ධියෙන් ආනිසංස වැඩි කියන එක බුදුදහම පැහැදිලිව සඳහන් කරනවා. අපේ සමහර පින්නතියන් මේකේ තියෙන වෙනස දකින්න නැතුව වෙනත් රටවල් වල ජාත්‍යන්තර දේශාන්තර වල බලාගෙන ක්‍රමසාවිදි වලට රැවටිලා පූජා බුද්ධියෙන් කරන පූජාවට වඩා අනුග්‍රහ බුද්ධියෙන් කරන දේ නැති බෙලයට දෙන එක දුප්පතුන්ට දෙන එක අසරණින් දෙන එක රෝගීන්ට දෙන ඊට වඩා ආනිසංසදායක වැඩදායක කියලා මේ ආකාරයෙන් සමහර අය දර්ශනීය ගැඹුරු නොදෙන තර්ක විතර්ක කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කල්පනා කරලා බැලුවොත් පිළිතුරු බුදුරජාණන් වහන්සේ කිසිම කෙනෙකුට දෙන්න එපා කියලා නෑ. දිය යුතු අය දෙන අය දීම ලබන අයගේ කන්නයන් වශයෙන් ත්‍රිවිධ සත්‍යයගේ දල බුදුරජාණන් වහන්සේ දක්වා කොටස් 14ක් උන්වහන්සේ විග්‍රහ කරලා තියෙනවා. ඒක ඊටමත් පැහැදිලිව දක්ෂිණ විභංග සූත්‍රයේ බෞද්ධ දර්ශනයේ සඳහන් වෙනවා ඒ කාරණා කොටස. උන්වහන්සේගේ ධර්මයේ කොතනකවත් කාටවත් දෙන්න එපා කියලා නෑ. හැමතැනම උන්වහන්සේ දේශනා කරන්නේ දීමේදී ලබන ප්‍රතිඵලය පිළිබඳව කල්පනා කරලා බලද්දී ඊටමත් පැහැදිලිව අනුග්‍රහ බුද්ධිය කරන පරිත්‍යාගයට වඩා පූජා බුද්ධිය කරන පරිත්‍යාගය වැඩි වෙන ආකාරයේ ඒ දක්ෂිණ විභංග සූත්‍රයේ ලබන පුද්ගලයන් කොටස් 14කට බෙදලා ඒ ඉදිරිපත් කළ තියෙන විග්‍රහය දිහා බලද්දී පැහැදිලිව දකින්න පුළුවන්කම තිබෙනවා. අපි ඒක ගැන පොඩ්ඩක් දෙවනුව සාකච්ඡා කරමු. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන දෙවෙනි කාරණය මෝහය කියන එක අමෝහය බවට පත් වෙනවා වගේම අපි යම් කිසි කෙනෙකුට යමක් දෙනකොට දෙනවා කියලා කියන්නේ මොකද්ද? අපි සන්තක අපේ දින අයිති අත්හැරීමට අපි දානය කියලා කියන්නේ. අපි කාට හරි ගියක් පූජා කරනවා පරිත්‍යාග කරනවා අපි සන්තක අපේ ගේ අයිතිය තිබුණා අපි ඒකේ අයිතිය අත්හැරියා. ඊටමත් තුනේ ඊටමත් අයිතිය අපි අත්හැරියා. ඒ වගේම පොත්පත් අඳුන් කරදුන් ආහාර පාන ඉදුන් ඉදු කවරකෝ අපි සන්තක දෙකේ තියෙන අපේ තියෙන අයිතිය අත්හැරීමට අපි කියනවා දානේ නැත්තම් පරිත්‍යාගය කියලා. දෙන්නේ ඉස්සෙල්ලා අපිට අයිති දීමසම අපේ අයිතිය නැති වෙනකොට අපි දෙන දෙයට අනුව දෙන වස්තුවට අනුකූලව අපේ මනසේ බලපවත්වන බැඳීම ඇලීම අපි නැති කරගන්න නිසා අනිවාර්යයෙන්ම ලෝභය ඉවත් වෙලා ගිහලා අපේ අලෝභය නැමැති ශක්තිමත් මනෝ ආවේගයේ මනෝ තරංගය වැඩ කරන ප්‍රතිකරණ පටන් ගන්න. එතකොට කාරණා දෙකක් සම්පූර්ණ වෙනවා. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
අපි කාට හරි මොනවා හරි දෙද්දී පරිත්‍යාග කරද්දී පූජා කරද්දී මේ දෙන දේ ලබන කෙනාගේ දැඩි දයාවකින් කරුණාවකින් මෛත්‍රියකින් තමයි අපි දෙන දේ දී යුත්තේ. ඒ වගේම මේ දෙන දේ ලබන කෙනාගේ අපේ හිතේ තරහක් අමනාපයක් පිළිකුලක් යමක් තිබුණොත් කවදාවත් ඒ හැඟීම් නිසා අපිට ඒ දේ පුද්ගලයාට දෙන්නේ අපේ සිතවින් අපි ඒක වළක්වනවා. මේ පින්නතුන් පොඩ්ඩක් ඉදිරියට කල්පනා කරලා ඔබ සමාජය තුළ ගැවසෙද්දී ජීවත් වෙද්දී අනන්තවත් අහලා ඇති සමහර අය කියනවා මං කාට දුන්නත් ඔය මිනිස්සුත් නම් දෙන්නේ නැහැ කියලා. ඒ වගේම සමහර අය මං කාට දුන්නත් ඔය පන්සල දෙන්නේ නැහැ, පල්ලියට දෙන්නේ නැහැ, හාමුදුරනේ ස්වාමීන්ට දෙන්නේ නැහැ කියලා සමහර අය මේ තමන් සමග ජීවත් වෙන සාමාන්‍ය සරල පුද්ගලයෙක් කියන්නේ පූජා කරුන් කරපා වෛරයක් නිර්මාණය කරගෙන ඒ තමන්ට කරගන්න දෙන වටිනා වාසනාවන්ත පින්කම් කුසල කර්ම දාන මානාදී අත්තර කරන අවස්ථාවල් අනන්තවත් සමාජය තුළ දුර්වල මනෝභාවයෙන් තියෙන අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. සමාන තමන්ගේ පවතිනා දැඩි ලෝභය නිසා, මසුරු භාවය නිසා තමන් දෙන්නෙත් නැහැ, දෙන කෙනෙකුට දෙන්න දෙන්නෙත් නැහැ. තවත් කොටස තමන්ගේ තියෙන ද්වේෂය නිසා තමන් දෙන්නෙත් නැහැ, තව කෙනෙකුට දෙන්න දෙන්නෙත් නැහැ. ඒ විදිහට කටයුතු කරන අය ඉන්නවා. මේ තමන් දෙන්නේ නැතුව අනිත්‍යයට දෙන්න දෙන්නෙත් නැතුව අනිත්‍ය විසින් දෙන දානේ පරිත්‍යාගයේ පූජාව නවත්තන එක බුදුරජාණන් වහන්සේ ඉතාමත් පැහැදිලිව අංගුත්තර නිකායේ තික නිපාතේ වච්චි කියන පුද්ගලයාට පැහැදිලි කරනවා කාරණා තුනකින්. බුදුහාමුදුරුවෝ මේ වච්චි කියන පුද්ගලයාට පැහැදිලිව දේශනා කරන වච්ච මේ ලෝකයේ යම්කිසි කෙනෙක් තවත් කෙනෙක් දෙන දානේ වළක්වනවා නම් පරිත්‍යාගයේ වළක්වනවා නම් ඒ දානේ පරිත්‍යාගී පූජා වැළැක්වීම තුන ඔහු විසින් සිද්ධ කරගන්න බරපතල අපරාධ තුනක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ වච්චට පැහැදිලි කරනවා. මොකද්ද මේ අපරාධ තුන? පළවෙනි එක ඔහු දන් දීමට පරිත්‍යාගයට සූදානම් වෙන පුද්ගලයාගේ මනසේ ඇතිවෙනා වූ කුසල ශක්තිය, පුණ්‍ය ශක්තිය, පුණ්‍ය බලය එහපත් චේතනාව විනාශ කරනවා. කොහෙතන විශාල තමන්ට අවඩක් කරගන්නවා. දෙවෙනි කාරණය ඊර්ෂ්‍යාවෙන් හෝ ද්වේෂයෙන් ප්‍රතිග්‍රහයට සිද්ධ වෙනා වූ ප්‍රත්‍යලාභය නැති කරනවා, විනාශ කරනවා. මේකලුත් විශාල අවඩක් කරගන්නවා. කාට හරි මොනවා හරි දෙන්න යනකොට ඒ දෙන දේ දෙන්න එපා කියලා වළක්වපුවාම අපි තුන් බෙහෙත් නැති කෙනෙකුට බෙහෙත් ටිකක් දෙනකොට ඔහුගේ රෝගය සුව වෙනවා. අර මනුස්සයත් එක්ක තරහ තියෙන නිසා අපිට කෙනෙක් බල කරනවා දෙන්න එපා. එතකොට වෙන්නේ මොකද? අර රෝගියාට රෝගය සුව කරන තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඒ විදිහට ආහාර පාන දුක්කලු මිදුමිට ගවල් දරවල යනවන කවරක් හෝ වේවා දෙන්න එපා කියලා වැලකීම තුල ලබන පුද්ගලයාට ඇති වෙනා ප්‍රතිග්‍රහයක් ඇති වෙන ප්‍රතිග්‍රහ බලය නැති වෙලා යනවා. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දෙන ඔක්කොටම වඩා වැඩියෙන් යම් කිසි මිනිසෙක් කියන ගුණවත් භාවයේ, හරවත් භාවයේ, පුණ්‍ය ශක්තිය, පුණ්‍ය බලය තමන්ගේ තියෙන වැදගත්කම තමා විසින්ම සම්පූර්ණ මුලින්ම උපලදාලා නැති කර ගන්නා විනාශකාරී චරිත බවට පත් වෙනයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව මේ අංගුත්තර නිකායේ තික නිපාතේ වච්ච කියන පුද්ගලයාට පැහැදිලි කරනවා. අන්නය විසින් දෙන පරිත්‍යාග දාන කවරක් වැළැක්වීමෙන් තමන්ට සිද්ධ වෙන හානිය පිළිබඳව තවත් ගොඩක් ගැඹුරට විග්‍රහ කරනවා. ඊළඟට අපි දානය පිළිබඳව කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඒ තමන්ගේ සිතුවිලි ධාරා පාරිශුද්ධව දෙන්නා වගේම දෙන පුද්ගලයාගේ ගුණමහන් තත්ත්වය බලපුවාම ඒකනුත් ඒ කරන පරිත්‍යාගයේ ආනිසංස වැඩි වෙන ආකාරය අපි දෙවනුවර දක්ෂිණ විභංග සූත්‍රයේ කාරණා 14 සාකච්ඡා කරමු. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමක් කාට හරි දෙනකොට දීවිත්තේ ඒ ලබන අපේ ගොඩාක් දෙනෙක් හිතනවා කල්පනා කරනවා අපි යමක් දෙනකොට දීවිත්තේ දෙනතේ ලබන කෙනා ආසදේ කියලා හිතාගෙන සමහර අය දානෙදි ගොඩාක් වැරදි මාවත්වල ගමන් කරන ආකාරය දකින්න පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි දෙන්න ඕනේ දෙනතේ ලබන කෙනාගේ සතුට ඇති වෙන දේවල් නෙමේ, දී යුතු දේ, නිවැරදි දේ, පාරිශුද්ධ දේ. ඒ දෙන දේ තුලින් මේ පුද්ගල සිද්ධන යහපත දිහා බලලා දී යුත්තේ කියලා කළා. එසේ නොවි පුද්ගලයාගේ හිත සතුට කරන්න කියලා හිතලාගෙන නුසුදුසු දේවල්, අයෝග්‍ය දේවල් දුන්නොත් ඒක නරකක් විදිහට බුදුදහම අපිට පැහැදිලිව පෙන්වන්න කරන්නේ. ඔබ පොඩ්ඩක් හිතන්න මොකක් හරි ගමන්නේ අපි යමක් දෙනකොට දෙන දේ ලැබීමෙන් රෝගී පුද්ගලයෙකුට අපි අපත්‍ය ආහාරයක් දුන්නොත් අපේ පෙරත් නිසා ඒක අනුභව කළොත් ඒ පුද්ගලයාගේ රෝගය උස්සනත් අපි දෙන දේ සිද්ධ වෙලා තියෙන වැරද්දයක්. අපි දුම් මේ හයක් අතර තියෙන පුංචි දරුවෙකුට සුදුසු නැති යම්කිසි සෙල්ලම් භාණ්ඩයක්, ක්‍රීඩා භාණ්ඩයක් වුණත් අනතුරක් හානියක් වෙන දේ දුන්නොත් අපි දීලා තියෙන හොඳ දෙයක් නෙවෙයි, වැරද්දක්, නරක දෙයක්. ඒ වගේම අපි
භික්ෂුවකට දීද්දී භික්ෂුවට දෙනවා ගිහියෙකුට දීද්දී ගිහියෙකුට දෙන්න ඕනේ. අපි චීවරයක් ගිහියෙකුට පරිත්‍යාග කළ වැඩකුත් නැහැ. නැත්නම් භික්ෂුවකට ගිහි අඳුම් කටලක් දීලා ඇති වැඩකුත්. අනිත් පැත්තෙන් කල්පනා කරලා බැලුවොත් එහෙම කාන්තාවට අවශ්‍ය දේ කාන්තාවට, පිරිමියට අවශ්‍ය දේ පිරිමියට, ලදරුවට අවශ්‍ය දේ ලදරුවට ඒ ආදී වශයෙන් අපි පුද්ගලයන්ගේ තත්ත්වය තරතරම මට්ටම වයස ආදී දේවල් තේරුම් අරගෙන ඒ දී යුතු දේ දීමයි විය යුතු පවතින. ඊළඟට බුදුදහමට අනුකූලව කල්පනා කරලා බැලුවොත් එහෙම අපි දෙන දේ දීමෙන් ලැබෙන ප්‍රතිඵලය විශේෂයෙන්ම කරුණාඵල විශ්වාස කරන එකකින් ලැබෙන ආනිසංස විශ්වාස කරන දෙනවා නම් අයෝග්‍ය දේවල් නුසුදුසු දේවල් දෙන්න පුළුවන් කමක් නැහැ. මේ සමහර අය හිතනවා මස් මාළු ආදී දේවල් දුන්නා හොඳයි කියලා මිනිස්සු රසට කනවා බොනවා කියලා කළා. ඒකෙත් මිනිස්සු විශාල අවඩක් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දානීය පිළිබඳව විග්‍රහ කරන සූත්‍ර රාශියක් තියෙනවා. මේ වගේ පුංචි වෙලාවකදී විග්‍රහ කරන්න කාලෙමදි මිනිස්සු අනිත් අයගේ හිත සතුටු කරන්න කියලා කළා මස් මාළු ආදී දේවල් දුන්නාම ඒ පුද්ගලයා මරණයෙන් පස්සේ ගිල උත්පත්ති ලබද්දී ඒ සත්ත්ව කොටස තුන උත්පත්ති ලැබන ආකාරය බුදුහාර එක් අවස්ථාවක දේශනා කරනවා. ඒ වගේම අපි කල්පනා කරලා බැලුවොත් එහෙම මිනිස්සු මත්පැනට ආසයි කියලා බුදුදහමේ මත්පැන් දීම පිළිබඳව කොතනකවත් අනුමත කරන්නේ නැහැ. යම්කිසි පුද්ගලෙක් මතට ආසයි කියලා අපි මත්පැන් දෙන්න ගියොත් මත්පැන් පරිත්‍යාග කරන්න ගියොත් එතනින් මේ පුද්ගලයාට සිද්ධ වෙන අවඩ විනාශය පිළිබඳව කල්පනා කරලා බලද්දී ඒකත් උචිත දානයක් උචිත පරිත්‍යාගයක් මේ විදිහට අපි ජීවිතයේදී යමක් දීර්ති යමක් පරිත්‍යාග කළුත්තේ ඒ දේ ලැබීමෙන් පුද්ගලයාට සිද්ධ වෙන යහපත හානියක් නොවීම උචිත දේ සුදුසු දේ ආදී දේවල් සොයා බලා දීමේ ශක්තිය අපි නිර්මාණය කරගන්නට අපේ හැකියාව තුල ඊළඟට බුදුබණට අනුකූලව අපි කල්පනා කරලා බලද්දී මේ කියන දේවල් අපි තේරුම් අරගෙන කරන පරිත්‍යාගය තුල විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ දානේ පරිත්‍යාගයේ පිළිබඳව දේශනා කරපු සූත්‍ර ගණනාවක් තිබෙනවා. ඊටමත් පැහැදිලිව එක එක අංශ තුنين එක එක දෘෂ්ටි කෝණ දෙමින් උන්වහන්සේ මේ සූත්‍ර දේශනා එක එක පුද්ගලයාගේ බුද්ධි මට්ටමට අනුව කතා කරපු අවස්ථාවල්. එක අවස්ථාවක් තමයි කාලදාන සූත්‍රය. කාලදාන සූත්‍රය කියන බුදුහාම දේශනා කළේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ. මේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ බුදුහාම මේ කාලදාන සූත්‍රය සඳහන් කරනවා. ඒ අවස්ථානුකූලව කාලීනව මිනිස් විසින් කරන දාන පහක්. එකක් තමයි මගීන්ට දෙන දාණය. මගීන්ට දෙන පාරේ යන්නේ නැයට වෙහෙසටපත් වෙන අයට තමන් විසින් කරන දාණය කියන මගී දානයක් කියලා. ආගන්තුකින්ට දෙන දාණය තමන්ගේ දැනට කවුරු හරි කමන්නේ ආගන්තුකෙක් මුදන්න කෙනෙක් ආපුවාම මේ පුද්ගලයාට ආහාර පාන ආදී සංග්‍රහ කිරීම ආගන්තුක දානය කියලා බෞද්ධ දර්ශන විග්‍රහ කරනවා. තවත් එක තමයි ගිලනුන්ට දෙන දාණය. යම් කිසි පුද්ගලයෙක් රෝගී තත්ත්වයටපත් වුණාට පස්සේ රෝගියා ගැන සලකාගෙන රෝගියාට කරන පරිත්‍යාගයට අපි කියනවා ගිලනුන්ට දෙන දාගිය එක කාල දානයක්. අනිත් ඒත් යම් කිසි පළාතක යම් කිසි ප්‍රදේශයක යම් කිසි රටක දුර්භික්ෂයක් ඇති වුණාම ඒ දුර්භික්ෂ අවස්ථාවට කරන පරිත්‍යාගය කියනවා දුර්භික්ෂ දෙන දානය කියලා. පස්වෙනි බුදුහාම දේශනා කරනවා ඉතාමත් පැහැදිලිව අපි මේ පින්නතුන් දන්නවා ලංකාවේ රටවල් වල තියෙනවා මේ හැම මිනිස්සෙක්ම සිද්ධ කරන කෘෂි සමාජය තුළ අග්‍ර සස්‍ය දානය කියලා. තමන් ගොවිතැනක් කරපුවාම යම් කිසි දෙයකින් ලැබෙන පළවෙනි ශස්‍ය ඵලය වගාවක් කරනවා නම් ගොවිතැනක් කරන එකෙන් ලැබෙන පළවෙනි අග්‍ර ශස්‍ය ඵලය බුදුරජාණන් වහන්සේ වෙන පූජා කිරීම සම්ප්‍රදාය ලංකාවේ රටවල පැහැදිලිව දකිනවා. මේ බුදුබණට අනුකූලව අග්‍ර සස්‍ය දානය දීමත් අපි තුල සිද්ධ වෙන මේ තමයි බුදුහාර දේශනා කරපු අංගුත්තර නිකාය පංචක නිපාතේ කාලදාන සූත්‍රය ඉදිරිපත් කරපු කාරණා පහ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකාය පංචක නිපාතේම තවත් දේශනා කරන සූත්‍රයක් සුමනා සූත්‍රය කියලා. මේ සුමනා කියන කුමාරිකාව බුදුරජාණන් වහන්සේ අභියස ලැබිලා උන්වහන්සේට වැඳලා නමස්කාර කරලා උන්වහන්සේගෙන් ප්‍රශ්න වගේක් විමසනවා. මොකද්ද මේ ප්‍රශ්නය? සුමනා කියන රාජකුමාරිකාව බුදුරජාණන් වහන්සේ විමසන බුදුරජාණන් වහන්සේ සමාන සිල්ලති සමාන ප්‍රඥාව ඇති. සමාන සිල්ලති සමාන ගුණවත් භාවය ඇති දෙන්නේ එක්කෙනෙක් දන් දෙනවා අනිත් එක්කෙනා දන් දෙන්නේ නැහැ. අපිට පන්සල් රකින්න බෞද්ධයෙකුයි පන්සල් රකින්න බෞද්ධය දෙන්නෙක් අතර එක්කෙනෙක් දන් දෙනවා අනිත් එක්කෙනා දෙන්නේ නැහැ. අටසිල් රකින්න පින්නතර එක්කෙනෙක් දන් දෙනවා අනිත් එක්කෙනා දෙන්නේ නැහැ. ඊළාට භික්ෂුන් වහන්සේලා අතර එක්කෙනෙක් දන් දෙනවා අනිත් එක්කෙනා දෙන්නේ නැහැ. ඔය විදිහට
සමාන සිල්ලති සමාන පැවතුම් නැති පුද්ගලයෝ අතර එක්කෙනෙක් දන් දෙනවා අනිත් එක්කෙනා දන් දෙන්නේ නැහැ. මේ දෙන්න මිය ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදුනොත් එහෙම එතෙන්දී වුණ අතර ඇති වෙන තත්ත්වය මොකක්ද කියලා මේ සුමනා කියන කුමාරිකාව බුදුහාමගෙන් මෙසුවා. බුදුරජාණන් වහන්සේ මේ සුමනා කියන කුමාරිකාවට සඳහන් කරනවා දෙන්නම ගිහිල්ලා ඉපදුනේ දිව්‍ය ලෝකෙ වුණාට ඒ දිව්‍ය ලෝකෙ දෙන්නගෙන් දන් දුන්න කෙනා දිව්‍ය ආයුෂ, දිව්‍ය වර්ණය, දිව්‍ය සැපය, දිව්‍ය ප්‍රඥාවාදී දේවල් වලින් අග්‍ර වෙලා ප්‍රසන්න වෙලා ප්‍රවීණ වෙලා උත්පත්ති ලැබනවා. දන් නොදුන්න කෙනා ඒකේ අඩුවෙන් උත්පත්ති ලැබනවා කියලා. ඊළඟ සුමනා කියන කුමාරිකාව අහනවා බුදුරජාණන් වහන්සේගෙන් බැරි වෙලාවත් මේ දෙන්න මනුෂ්‍ය ලෝකේ මිනිසුන් අතර උත්පත්ති ලැබුවොත් කොහොමද වෙන්නේ කියලා. ඒ ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුමනා කියන කුමාරිකාවට මිනිසුන් අතර උත්පත්ති ලැබද්දී ඒ දෙදෙනා අතර විශාල වෙනසක් තියෙනවා. දන් දුන්න කෙනා ඉස්සෙල්ලා හිටපුවා දිව්‍ය ආයුෂෙන්, දිව්‍ය වර්ණෙන්, දිව්‍ය සැපෙන්, දිව්‍ය බලෙන්, දිව්‍ය ප්‍රඥාවෙන් මෙතෙන් සඳහන් කරනවා මනුෂ්‍ය ආත්ම භාවයත් උත්පත්ති ලැබද්දී මනුෂ්‍ය ආයුෂය, මනුෂ්‍ය වර්ණය, මනුෂ්‍ය සැපය ආදී දේවල් වලින් අර වගේ මේ පංච කාරණා වලින් දන් නොදුන්න කෙනාට වඩා දන් දුන්න කෙනා අග්‍ර ගන්න වෙලා ඉහළින් ඒ දේවල් වලින් ආඩ්‍ය උත්පත්ති ලැබනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. තුන්වෙනි සුමනා කුමාරිකාව අහනවා බුදුරජාණන් වහන්සේ මේ දන් දුන්න කෙනායි දන් නොදුන්න කෙනායි ගිහිල්ලා කළා ශාසනය පැවිදි වෙච්චාම වෙනස් වෙන තත්ත්වය මොකක්ද කියලා. ඒකමල බුදුරජාණන් වහන්සේ මේ සුමනා කියන කුමාරිකාවට කියනවා කුමාරිකාවෙනි දන් දීලා ඒ පළපුරුද්ද තියෙන පින්වන්ත පැවිදුනාම ප්‍රත්‍යපාස්කම් කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. දන් නොදුන්න කෙනාට ඒ ප්‍රත්‍ය අඩුපාඩුකම් වෙනවා. ඒ වගේම ශාසනික භික්ෂුන් වහන්සේලා අතර පිරිස් සම්පත්තිය ආදී දේවල් වලින් දන් දුන්න කෙනා අග්‍ර ගන්න අනිත් එක්කෙනාට ඒව නැති වෙලා යනවා. ඊළඟට දන් දුන්න කෙනාට ඒවා නිරායසෙන් ලැබෙනවා. දන් නොදුන්න කෙනා ආයතනය කළා ලබා ගන්න වෙනවා කියලා එතන පැහැදිලි වෙනසක් බුදුරජාණන් වහන්සේ මේ සුමනා කියන කුමාරිකාවට පැහැදිලි කරනවා. ඊළඟට සුමනා කියන කුමාරිකාව බුදුරජාණන් වහන්සේ කරනවා බුදුරජාණන් වහන්සේ මේ දෙන්න නිවන ලැබුවට පස්සේ එතෙන්ද තියෙන වෙනස මොකක්ද කියලා අහලා. දැන් ඇහුවා දිව්‍ය ලෝකෙ ඉපදිච්චාම තියෙන වෙනස දන් දුන්න කෙනා නුදුන්න කෙනයි. මනුෂ්‍ය ලෝකෙ මිනිස් වෙලා ඉපදිච්චාම තියෙන වෙනස පැවිද්ද දෙන්නෙක් කළා උනාම තියෙන වෙනස ඊට පස්සේ ආනවා මේ දෙන්න නිර්වාණය සාක්ෂාත් කරගත්තාම තියෙන වෙනස මොකක්ද කියලා කියන බුදුන් දේශනා කරනවා. නිවන ලැබපු දෙන්නගේ නිවනේ නම් කිසි වෙනසක් නැහැ. දෙන්නම ලැබුවේ සමාන්තර නිර්වාණ ශක්තියක් කියලා. ක්ලේශයන් ප්‍රහීන කළ රහත් භාවයට පත් වුණා. මේ රහත් ඵලයේ වෙනසක් නැහැ, ප්‍රභේදයක් නැහැ. කවුරුත් එක සමානයි. එකම නිර්වාණය සාක්ෂාත් කරගන්න කියලා මේ සුමනා කියන කුමාරිකාවට ගෞතම බුදු පියාණන් වහන්සේ තාමත් පැහැදිලි විග්‍රහයක් ඉදින් ඉදිරිපත් කරනවා. තවත් කාරණා රාශියක් උන්වහන්සේ ඉදිරිපත් කළා. ඊළඟට පින්නතුනි තවත් බුදුහාම දේශනා කරපු සූත්‍ර ගොඩාක් තියෙනවා. මේ සාකච්ඡා කරනවා නම් තවත් එකක් තමයි මේ සචිත දාන සූත්‍රය කියලා තවත් එකක් තියෙනවා. ඒ අංගුත්තර නිකාය පංචක නිපාතේ. එතෙන්දි බුදුහාම දේශනා කරනවා පැහැදිලිවම අපි ජම දෙද්දි පරිත්‍යාග දානයක් දෙනකොට ඒ ආනිසංස වැඩියෙන් ලබන්නම් පළවෙනි කාරණේ තමයි ශ්‍රද්ධාවෙන් දෙන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි ඒවා හොඳට සකස් කරත් පැහැදිලිව දෙන්නම් වාලේ කරන්නේ නැතුව කරන්නම් වාලේ කරන්නේ නැතුව හොඳට සකස් කොට දීම. තුන්වෙනි කාරණේ තමයි නිසි වෙලාවට නිසි අවශ්‍ය වෙලාවට දීම. හතරවෙනි කාරණේ උන්වහන්සේ දේශනා කරනවා දෙන දේ නිර්ලෝභීව දීම. පස්වෙනි කාරණේ උන්වහන්සේ දේශනා කරනවා අනුන් තාපලට දීම කියලා. සමහර අය දන් දෙනකොට මේකේ දුර්වලතා තමන්ගේ ලබා ගන්නවා. ඔය ලංකාවේ දන්සල් වගේ දෙනකොට කොච්චර අනිත් අයට ඉලියර කරලා තමයි දන්සල් දෙන්නේ. මොකද හේතුව අනිත් අය තලාපලා දීම අනිත් අයගේ අපොස්තල දුෂ්කරතා යමක් ලබාගෙන දුන්නට බුදුදහමට අනුකූල ඩිස්ට්‍රිබියුෂන් එක පිනක් වෙන්නේ නැහැ. පැහැදිලිව සඳහන් මතක තියාගන්න. අනිත් අයගේ දේ එකතු කළ තවත් කෙනෙක් බෙදුවට ඒක දානයක් නෙමෙයි. දානය කියලා කියන්නේ තමන්ගේ තියන අයිතිය තමන් අතරින් මිස අනිත් අයගේ දේවල් එකතු කරලා බෙදීම නෙමෙයි. ඒ නිසා අපි යම් කිසි මට්ටමක අපිට කාටවත් උපකාර පිටක් වෙන්න අවශ්‍ය නැහැ. අපි තනියම කරන්න බෑ. අපි එකතු කළාට වැරද්දක් නැහැ. ඒක කිසිම නරකක් නැහැ. නමුත් අපි එතනදී අපි ඒ කාරණේට අපේ මනසින් අපේ ආධ්‍යාත්මික අපි එකතු වෙන්න නැතුව අනිත් අය පමණක් එකතු කළා දීමේ ඒක ඇතිවෙලක් වෙන්නේ නැහැ. ඒ වගේම නිර්ලෝභීව දීම. සමහර මිනිස්සු ඉන්නවා පන්සල් වේර විහාර ආරාම උදව් කරන උපකාර කරනවා දානමාන දෙනවා. ඒ නිසා මොකක් කර පුංචි කාරණයක් වෙච්චාම හරි වැඩේන
අපි මේ පන්සල් මෙච්චර දුන්නා අරාර දේවල් කළා මේ දේවල් කළා ගිල්ලක් කළා ඊට පස්සේ ආන්දරට මේ වැඩි අපිට කරලා දුන්නේ නැහැ කියලා එදා ඉඳලා බැන තරහින් මිනිස්සුත් ඉන්නවා. ඒතකොට මේ පුද්ගලයා දුන්න දේවල් එකක්වත් නිර්ලෝභීව දීලා නැහැ. ඒවා ලෝභයේ හිතේ තියාගෙන බැඳීම් තියාගෙන වෙනත් අරමුණු වලින් පරිත්‍යාගයෙන් නැත්තම් දාන්නේ දීලා තියෙන්නේ. අපි කාටවත් යමක් පරිත්‍යාග කරද්දී බුදුහාම දේශනා කරනවා ඒක කිසිම කෘතඥතාවයක් බලාපොරොත්තු වෙන්න එපා. හොඳ පරිත්‍යාගයක් කරනවා නම් නිවැරදි පරිත්‍යාගයක් කරන නිවැරදි දානයක් කරනවා නම් ඒ දුන්න දේ ලබන කෙනාගෙන් කිසිම ප්‍රතික්‍රියාවක් කෘතඥතාවයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අපි දුන්නා අපි දෙනවා අපි පරිත්‍යාග කළා කියන පැහැදිලි පාරිශුද්ධ චේතනා මත පිටලා අපි අපේ කරන පරිත්‍යාගයේ සිද්ධ කිරීමයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම නිසි වෙලාවට දෙන්න කියලා බුදුහාමුදුරුවෝ මේ සූත්‍රය පැහැදිලි කළා. යම් කිසි මිනිස්සෙකුට කුසගින්න තියලාට කැම ටික දෙන්නේ නැතුව කුසගින්න නැති වෙලා කැම ටික දුන්නට වැඩක් නැහැ. පිපාසයෙන් ඉන්න මිනිස්සුන්ට පිපාසය වෙලාවට දිය ටික දෙන්නේ නැතුව පිපාසයෙන් නැති වෙලාවක දිය දුන්නට වැඩක් නැහැ. ඒ විදිහට කල්පනා කළා බලද්දී අපි හැම දෙයක්ම දීමේදී අර ඉස්සෙල්ලා සූත්‍ර වල සඳහන් කළා වගේම ඒ උචිත අවස්ථාව හරියාකාරව තේරුම් අරගෙන කරන පරිත්‍යාගය කියන වැදගත්කම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම එක එක අය ඒ තම තමන්ගේ බුද්ධි මට්ටමින් තමන්ට දානේ පරිත්‍යාග නැති වෙච්ච ප්‍රශ්න රාශියක් බුදුහාමුදුරුවෝ අභියසට ඇවිල්ලා උන්වහන්සේගෙන් විමසලා තියෙන ප්‍රශ්න කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ ඒ අයගේ බුද්ධි මට්ටමට අනුකූලව විවිධ සූත්‍රවල මේක ආකාරයෙන් දේශනා කළ තියෙන තවත් එක සූත්‍රයක් තමයි වේලාම සූත්‍රය. මේ වේලාම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා විශේෂයෙන්ම තමන් කරන පරිත්‍යාගයේ තමන් දෙන දේ ලබන පුද්ගලයාගේ ගුණමහන් තත්ත්වයට අනුකූලව ගුණ තත්ත්වයට අනුකූලව ඒක ආනිසංසදායක වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දෙපැත්තක් පෙන්වුම් කරනවා. දානයක් දෙද්දි පරිත්‍යාගයක් කරද්දී එක පැත්තක් පෙන්වුම් කරනවා දෙන පුද්ගලයාගේ මනසේ ඇති වෙන පාරිශුද්ධත්වය. ඒ කියන්නේ ලෝභකමකින් තොරව පරිත්‍යාගයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන කර්මඵලයේ ලැබෙනා ප්‍රතික්‍රියා ප්‍රතිපාකයේ පැහැදිලි කර්මඵල අදාගෙන පාරිශුද්ධ මනසකින් දීම තමයි එක පැත්තක් බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරන්නේ. දෙවෙනි කාරණේ තමයි එලෙසම කරද්දී ඒ දෙන්නේ ලබන පුද්ගලයාගේ පවතිනා වූ ගුණවත්භාවය සදාචාර සම්පන්නතාවයේ ආධ්‍යාත්මික ශක්තියින් වල බලයට අනුකූලව ලබන කෙනාගේ ප්‍රතිඵලයේ රියැක්ෂන් එක ප්‍රතික්‍රියාව ප්‍රතිවිපාකය ඊටමත් පැහැදිලි වැඩි වෙන ආකාරයේ බෞද්ධ දර්ශනය පෙන්වුම් කරනවා. බුදුරජාණන් වහන්සේ මේකට ඉදිරිපත් කරන බොහොම සරල උදාහරණයක් ඒ තමයි යම්කිසි මිනිසෙක් හොඳ අස්වැන්නක් සර්වස්වන්නක් ලබා ගන්න ඕන නම් හොඳ භෝගයක් නැත්නම් හොඳ බිත්තර කියලා මෙතන සඳහන් කළේ භෝගයේ විදිහට වපුරන දේ හොඳ බිත්තර සරු කුඹරක වපුරන්න ඕන කියලා උදාහරණ දේශනා කළා. අපි දන්නවා යම්කිසි මිනිසෙක් බොල් වී වපුරුවොත් දුර්වල වී වපුරුවොත් ඒක හොඳට හැදෙන්නේ නැහැ. නිසා බුදුන් දේශනා කරන හොඳ අස්වැන්නක් ලබන්නම් බොල් නැති හොඳ ශක්තිමත් ප්‍රබල අපි බිත්තර කියලා අස්වැන්න වෙන් කරන හොඳම කොටස හොඳම දේවල් පුරන්නට ඕනේ. මේක බුදුන් අදහස් කළේ යම්කිසි මිනිසෙක් දානයක් දෙද්දී පරිත්‍යාගයක් කරද්දී අර මුලින් සඳහන් කරපු කර්ම කාරණා සැලකිල්ලට අරගෙන තමන්ගේ හිත, තමන්ගේ මනස, තමන්ගේ ආධ්‍යාත්මය පාරිශුද්ධ කරගෙන දීමේ ඇති වටිනාකම තේරුම් ගන්න කර්මඵල විශ්වාස කරගෙන විශේෂයෙන්ම ලෝභකම අත්හැරලා දාලා සසංකාරික සිතකින් තොරව අසංකාරික චිත්තයෙන් කරන්නා පරිත්‍යාගය බුදුන් අදහස් කළේ මේ කියන කාරණේ. දෙවෙනි කාරණේ උන්වහන්සේ දේශනා කළ සරුකුඹුරක වපුරන්නේ කියලා. මේ සරුකුඹුරක් කියලා බුදුන් දේශනා කළේ මොකද්ද? Taman දෙන දේ ලබන පුද්ගලයාගේ ගුණමහන් තත්ත්වයට අනුව ඒ පුද්ගලයාට ආනිසංස වැඩි වෙන ආකාරයට බුදුහාමුදුරුවෝ පැහැදිලිව මේ සූත්‍රයේදී මේ වේලාම සූත්‍රයේදී දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරන උන්වහන්සේ කරන සංසාර ගමනේදී උන්වහන්සේ ඉස්සෙල්ලා ආත්ම භාවයක වේලාම කියන බමුණෙක් විදිහේ පිළා ලොකු මුදල් තියෙන සල්ලිකාර බමුණෙක් විදිහට ඉපදිලා රත්තරන් රෙදි මුතුමැදි කහවණු නොයෙකුත් දේවල් බිලියන් ගණනින් අද විදිහට කතා කරනවා නම් පරිත්‍යාග කරන පූජා කරලා තියෙනවා. ඒක සූත්‍රයේ තියෙන මේවා මෙච්චර දසදහස් ගණනක් මෙච්චර දසදහස් ගණනක් කොහොම නොයෙක් දේවල් දීලා අන්තිමට බුදුහාර දේශනා කරන මම මේ දුන්න දේ මට හරි ප්‍රතිඵලයක් වුණේ නැහැ. මොකද හේතුව මම දුන්න දේවල් ලැබපු කිසිම කෙනෙක් එතන මාර්ගඵලලාභී මාර්ගඵල ලබන්න ඒ මගට පිළිපන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. එතන ප්‍රසියුම දෙනා දුස්සීලයි. ඒ දුස්සීල නිසා මට ලැබෙන්න තියෙන ආනිසංසය ලැබුණ නැහැ කියලා.
ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා ඒ සූත්‍රෙදිත් ඒ වගේම දක්ෂිණ විභංග සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ඒ තමන් විසින් දුන්න දේ යම්කිසි දක්ෂිණ විභංග සූත්‍රයෙන් අපි මේ කතා කරමු. ඒතකොට එතෙන්දිත් ඒ කියන්නේ කාරණේමයි දක්ෂිණ විභංග සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ සුළුමෑණියෝ මහා ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේ අභියසට ඇවිල්ලා කළා බුදුරජාණන් වහන්සේට පරිත්‍යාගයක් කළා. මේ පරිත්‍යාග කරද්දී බුදුරජාණන් වහන්සේ මේක පිළිගත්තේ නැහැ. පළවෙනි වතාවට ටිකලා පිළිගත්තේ නැහැ, දෙවෙනි වතාවට ටිකලා පිළිගත්තේ නැහැ, තුන්වෙනි වතාවට පිළිගත්තේ නැහැ. ඒකම ගිහිල්ලා ප්‍රජාපති ගෞතමිය ආනන්ද හාමුදුරන්ට කිව්වා ආනන්ද හාමුදුරනේ මේක බුදුහාමුදුරන්ට පූජා කරන්න ඕනේ කියලා. ඒකමන බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ කියපේක තහන්න නැති ඉඳලා ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ප්‍රජාපති ගෞතම දෙදෙනාම පදනම් කරගෙන දේශනා කරනවා. මේ දක්ෂිණ විභංග සූත්‍රය පැහැදිලිව සඳහන් කරනවා බුදුහාමුදුරුවෝ මේක පැහැදිලි කරනවා ඉහළින් ඉඳලා පහළට. මොකද්ද? පුද්ගලික දාන විදියට අපි කරන පරිත්‍යාගයේ 14 කොටස් 14 බුදුහාමුදුරුවෝ විග්‍රහ කරනවා. මොකද්ද පළවෙනි කොටස? බුදුහාමුදුරන්ට බුදුවරුන්ට කරන පූජාව තමයි අග්‍රගණ්‍යම දේ. දෙවෙනි කාරණේ පසේ බුදුවරුන්ට කරන පූජා පරිත්‍යාගය තමයි ඊළඟට වැදගත් වෙන්නේ. ඊළඟ බුදුහාමුදුරුවෝ දේශනා කරන පසේ බුදුවරුන්ට වඩා අඩුයි රහතන් වහන්සේලාට කරන පරිත්‍යාගය. රහතන් වහන්සේලාට වඩා අඩුයි ඊළඟට වැදගත් වෙන්නේ රහත් භාවයට අනාගාමී තත්ත්වයට පත්වන රහත් භාවයට උත්සාහ කරන අයට. ඊළඟ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනාගාමී භාවයට පත් වෙච්ච අයට කළාම ලැබෙන ආනිසංස. ඊළඟ අනාගාමී තත්ත්වයට පත් වෙන්න සක්‍රුදාගාමී වෙලා අනාගාමී තත්ත්වයට උත්සාහ කරන අයට. ඊළඟ සක්‍රුදාගාමී තත්ත්වයට පත් වෙන අයට. ඊළඟට සෝවාන් වෙලා සක්‍රුදාගාමී තත්ත්වයට පත් වෙන්න උත්සාහ කරන අයට. ඊළඟ සෝවාන් තත්ත්වයට පත් වෙන අයට. ඊළඟ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සෝවාන් තත්ත්වයට පත් වෙන්න ඒ ප්‍රතිපදාවල පිහිටාගෙන කටයුතු කරන අයට. ඊළඟ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ගියන් පුතඥයන් අතර සීලවන්ත පුතඥයෙක්. ඊළඟ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දුස්සීල පුතඥයෙක්. ඉතිසලක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සෝවාන් තත්ත්වයට මගට පිළිපන්න අයට ළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වෙනත් ආගමික ධර්ම තුලින් හරි කවන්නේ තමන්ගේ හිතවල බලපවත්වන ලෝභ දෝෂ මොහ ආදී දේවල් තුනී කරගත්ත අඩු කරගත්ත කෙනෙකුට දීමෙනුත් යෝගී ආනිසංසයක් ලැබෙනවා. ඊට වඩා පුතඥ සීලවන්තයෙකුට දීමෙන් ලැබෙන ඊට වඩා අඩු වෙනවා. ඒ පුතඥ සීලවන්තයෙකුට පුතඥ දුස්සීලයෙකුට දීමෙන් කිසිම මිනිස්කමක් ගුණ ධර්මයක් නැති පුද්ගලයෙකුට දුන්නත් ප්‍රතිපාක ලැබෙනවා. ඊළඟ බුදුහාමුදුරුවෝ දේශනා කරන කිසිම මිනිස්කමක් ගුණ ධර්මයක් මුකුත් නැති තිරිසන් ආත්මභාවයේ උත්පත්ති වන තිරිසනෙකුට දුන්නත් ආනිසංස ලැබෙනවා. මේක බුදුහාමුදුරුවෝ දේශනා කරන අනිත් පැත්තට තිරිසන් සත්‍යයකට දීලා අනිත් දෙයක ආනිසංසය 100ක් ලැබෙනවා නම් අර දුස්සීල මිනිස්සුන්ට දුන්නා මේක 1000ක් වෙනවා. ඒකම සිල්වත් පුතඥයන්ට දුන්නාම ලක්ෂයක් වෙනවා විදිහට 10න් වැඩි ගමන් කරන ආකාරයේ බුදුරජාණන් වහන්සේ දක්වා ඒ වටිනාකම් පිළිබඳ බුදුහාමුදුරුවෝ විග්‍රහයක් කරනවා. ඒ විග්‍රහය කරලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ අග්‍රගණ්‍ය බුදුරජාණන් වහන්සේට පුද්ගලික කරන පූජාවට වඩා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් සාමිකව සංඝිකව යමක් පූජා කිරීමේදී ඒ සංඝිකව පූජා කිරීමට වඩා ආනිසංසදායක වැඩදායක කිරීමට බුදුහාමුදුරුවෝ සංඝික දානත් පූජා කිරීමේ ක්‍රම කීපයක් ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රදාන භික්ෂු භික්ෂුණී රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ප්‍රදාන භික්ෂු භික්ෂුණී වහන්සේලාට කරන පූජා තමයි ඉහළම. ඊළඟ බුදුරජාණන් වහන්සේ නතු භික්ෂු භික්ෂුණී උපතෝ සංඝයාට කරන පූජාව. ඊළඟ බුදුරජාණන් වහන්සේ නතු භික්ෂු සංඝයාට කරන පූජාව. බුදුරජාණන් වහන්සේ නතු භික්ෂුණී සංඝයාට කරන පූජාව. ඔය දිවසින් එකින් එක බුදුහාමුදුරුවෝ විග්‍රහ කරනවා. ඒ ආනිසංස වැඩිම වෙන්නේ බුදුරජාණන් වහන්සේ වුණ භික්ෂු භික්ෂුණී උපතෝ සංඝයාට කරන පූජාව පරිත්‍යාගයේ විදියට ඉහළ තැනදී පහළට විග්‍රහ කරනවා. මෙන්න මේ විග්‍රහයන් දිහා බලද්දී පිළිඳින අපිට පැහැදිලිව පේනවා බුදුදහම බෞද්ධ දර්ශනයේ මේ දානීය කියන එක පරිත්‍යාගය කියන එක මේ වෙනත් ලෝකයේ පවතින විග්‍රහයන් ආගම් ධර්ම වලට අනුකූලතාවයට වඩා මහා දැවැන්ත ගැඹුරු දහම් මනෝවිද්‍යාත්මක පණිවිඩයක් අපිට ඉදිරිපත් කරනවා. ඒ ගැඹුරු දහම් මනෝවිද්‍යාත්මක පණිවිඩය අපිට ඇති කරලා තියෙන උන්වහන්සේ සසර ගමනේ සංසාර දුක්යන් තුනී කරගෙන නැති කරගෙන අපේ පවතිනා වූ ප්‍රධාන වශයෙන් ආත්ම දෘෂ්ටිය ආත්මය කියලා කිව්ව ආත්ම දෘෂ්ටිකවම සංකල්ප දෙකක් තියෙනවා. ඉන්න එකක් තමයි අපිට මේක බොහොම ලේසි පිළිතුරු තේරුම් ගන්න ඉංග්‍රීසි වචන දෙක භාවිත කළා නම් එකක් තමයි self අනිත් එක තමයි soul. self කියලා කියන්නේ මමයි මගේ කියන හැඟීම, soul කියලා කියන්නේ ඔය ලෝකයේ සමහර ආගම් වල ගන්න ආකාරයට
වෙනස් වෙනතු නිත්‍ය ස්ථිර ස්ථාවර සිද්ධාන්තයක් විදිහට අවිනාශව ගමන් කරන ශක්තිය කියන මේ දෙකම නැහැ කියලා බුදුදහමට අනුකූලව සෝල් එකකුත් නැහැ සෙල්ෆ් එකකුත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව විග්‍රහ කරනවා. මේ සෙල්ෆ් එක නැති කරන්නේ නැත්නම් මමයි මගේ කියන හැඟීම නැති කිරීමේදී දානේ පරිත්‍යාගය කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම මේ දක්ෂිණ විභංග සූත්‍රයේ ඉස්සෙල්ලා මම සඳහන් කරපු වේලාම සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ඒ දානමාන දීම වගේම තවත් පැත්තකින් ධර්ම දානි වගේ දේවල් කරන පරිත්‍යාගය ඒ වගේම භාවනායේ තියෙන ආනිසංස එකින් එක වැඩි වෙලා ගිහිල්ලා කියලා පුද්ගලයාගේ නිර්වාණය සාක්ෂාත් කරගන්නට ඒවා හේතු භූත වෙන ආකාරය පිළිබඳ ඉතාමත්ම දැවැන්ත ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරනවා. ඒ නිසා ශ්‍රද්ධා සම්පන්න බුද්ධි සම්පන්න ඥාන සම්පන්න වාසනාවන්ත පින්නතියෙනි ඔබ කවුරුත් පැහැදිලිව තේරුම් අරගන්න බුදුදහමේ සඳහන් කරන දානි කියලා කියන්නේ නිකන් නාමික වචනයක් පරිත්‍යාගයක් නෙමෙයි ඊට වඩා එහාට ගිය මහා දැවැන්ත සසර ගමනේදීම අපේ ආධ්‍යාත්මිකයට හේතු වූ වැදගත් උත්තරීතර ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ සමතින්සත් පාරමිතා සම්පූර්ණ කරද්දී සම්පූර්ණ කරපු පාරමිතාවක් ඒ වගේම අපි සියලුම දෙනාට සංසාර ගමනේදී අපේ තෘෂ්ණාවන් ක්ෂය කරගෙන නැති කරගෙන අපේ ආධ්‍යාත්මික සලසා ගැනීමේදී අප විසින් ඇති කර තිබු වටිනා වාසනාවන්ත ශක්තිය මේ ශක්තිය විදිහට අපිට එක දවසක එක මොහොතකින් එක භවයකින් ඇති කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක තමයි අපි සංසාරේ ටිකින් ටික දිගින් ක්‍රමානුකූලව ටිකින් ටික දෙමින් පරිත්‍යාග කරමින් වර්ධනය කරමින් විවිධාකාර මනෝ අභ්‍යාස වලින් වර්ධනය කරගන්නා ශක්තිය මේ ශක්තිය විවර්ධනය කරගත්ත තරමට තමයි අපිට කවදා දවසේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේදී සසර දුක් නැති කිරීමේදී සසර බැඳීම් සසර බන්ධන නැති කිරීමේදී මමයි මගේ කියන හැඟීමෙන් තොරව ඒ තමන්ගේ පවතින හැඟීම් නැති කර ගැනීමේදී ප්‍රධාන ශක්තියක් බවට පත් වෙන්නේ. මෙන්න මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දේශනා කළේ මෙලව අභිවෘද්ධිය පරලොව අභිවෘද්ධිය පිළිබඳව කල්පනා කළ මේ දානි නැත්නම් පරිත්‍යාගය කියන දානි කියන එක ඉතාමත් වැදගත් මංගල කාරණයක් විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ගොඩාක් තැනුම් උන්වහන්සේ දේශනා කරනවා මේ දානි පරිත්‍යාගය කියන එක දිව්‍ය ලෝකෝත්පත්තියට ගොඩාක් බලපාන කාරණයක් විදියට. දන් දීලා දිව්‍ය ලෝක උපදින්න පුළුවන් හැබැයි බ්‍රහ්ම ලෝක උපදින්න බෑ. දන් දීලා නිවන ලබන්න බෑ. ඒ අපි උපදින භව මේ සසරේ මින් ඉදිරි උපදින භව වලදී අපි සතර අපාය උත්පත්තිය ලබන්නේ නැතුව නැවතත් මනුෂ්‍ය ආත්මභාවික දිව්‍ය ලෝක උත්පත්තිය ලැබෙමින් මේ ධර්ම කාරණා ආධ්‍යාත්මික ශක්තියෙන් ප්‍රගුණ කරමින් යන්න මනුෂ්‍ය භවයක් වූ දිව්‍ය ආත්මභාවයක් මිස අපායවල තිරසං ආත්මවල උත්පත්ති ලැබෙට කාටවත් ඒ දේ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ මා දැවැන්ත ගැඹුරු ශක්තිය අවබෝධ කරගෙන සකල ක්ලේශයන් ප්‍රහීන කරගෙන නිර්වාණය සාක්ෂාත් කර ගන්නතුරු අපාය උත්පත්තියකට නොයා මනුෂ්‍ය භවයක දිව්‍ය ලෝක උත්පත්තියක් ලැබෙමින් ධර්ම කාරණා ප්‍රගුණ කරමින් ගමන් කිරීමට අවශ්‍ය වන ක්‍රමේදී තාමත් වෙතින පුද්ගලයාගේ පුණ්‍ය ශක්තිය පුණ්‍ය බලයේ සවාසනා ගුණ අන්නේ සවාසනා ගුණ නිර්මාණය කරන ගොඩාක් කාරණා තිබෙනවා. ඉන්න එකක් විදියට බුදුදහම පෙන්වන්න කරනවා දානය කියන කාරණා. දැන් සෑහෙන වේලාවක් මේක මාතෘකා කරන ධර්ම දේශනාව සිද්ධ කළා. අනිත් කාරණා කියන විදිහට අද දවසේ මදි. ඒ නිසා කවුරුත් කල්පනා කරන්න අපි බුදුදහමේ සඳහන් කරන දානය කියන මාතෘකාව යටතේ කාරණා රාශියක් අපි මේ මොහොතේ දැනගත්ත තවත් ගොඩාක් මේ ත්‍රිපිටක සූත්‍ර විග්‍රහ කළවලදී ත්‍රිපිටක උත්පත් අතරින් යනකොට දකින්න පුළුවන් බුදුහාම මේ පරිත්‍යාගයෙන් කරපුවා එකින් එකට එකින් ලැබෙන චුල්ලකම් විභංග සූත්‍රයේදී එක එක පුද්ගලයා ඒ දේවල් පරිත්‍යාග කරන ලැබෙන ආකාරය මහා කම් විභංග සූත්‍රයේදී ඔබේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර දිහා බලද්දී පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ මොනතරම් ගැඹුරු විග්‍රහයක් මේ පරිත්‍යාගයෙන් ලැබෙන ප්‍රතික්‍රියාව රියැක්ෂන් එක පිළිබඳව ඉතාමත් පැහැදිලිව සැකයකින් තොරව ඉතාමත් යථාර්ථවාදී උපදේශනා කළ කියනවා. ඒ නිසා ධර්මයේ දන්න බෞද්ධ පින්නතෙකුට පරිත්‍යාගයේ දානේ කැපකිරීම පූජාව අත්හැරීම කියන එක අත්‍යවශ්‍යම වූ පහසුවෙන් සරලව කරන්න පුළුවන් දෙයක්. අන්නේ සරලව කරන්න පුළුවන් මට්ටමට අපි සියලුම දෙනා මේ ශක්තිය වර්ධනය කර ගන්නට ඕනේ. ඒක පින්නතුනි ගිය ඔබට පමණක් නෙමෙයි පැවිදි අයට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය කාරණයක් විදිහට බුදුහාම දේශනා කළේ. ඒ නිසා බණ අහන ඔබත් බණ කියන මමත් අපි කවුරුත් අපේ සසර ගමනේදී දීමේ පරිත්‍යාග කිරීමේ පූජා කිරීමේ අත්හැරීමේ මේ ශක්තිය වර්ධනය කරගන්න තරමට තමයි අපිට සංසාර ගමන තුනී කරගන්න සංසාර ගමන නවත්ත ගන්න සංසාර ගමනේ පවතිනා වූ ක්ලේශ ප්‍රහීන කරන්න පුළුවන් ශක්තිය අපිට ඇති වෙන්නේ. බුදුහාම දේශනා කළ පළවෙනි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී තෘෂ්ණාව ක්ෂය කිරීම තුළින් තමයි නිවන ලබනවා කියන පැහැදිලිව දේශනා කළේ. තෘෂ්ණාව ක්ෂය කිරීම ලබන නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේදී අපි අර දාන
විග්‍රහ වර්ගයන් ඉදිරිපත් කරපු ආකාරයට හැම දෙයක්ම අපි තේරුම් ගන්න මනමින් අවබෝධ කරගෙන අපි කරන පරිත්‍යාග සියල්ලක්ම හරියාකාරව ධර්මානුකූලව කර්මඵල පැහැදිලිව තේරුම් අරගෙන දීමෙන් පරිත්‍යාග ලැබෙන දේ පිළිබඳව තේරුම් ගන්න ලැබෙන දේ නැවත අපි හරියාකාරව සසල ගමනේ මේ නිවන සාක්ෂාත් කරන උපයෝගී කෙසේද කියන කාරණේ හරියාකාරව අවබෝධ කරගෙන මේ වටිනා වාසනාවන්ත සාර්ථක ප්‍රගුණ කරමින් සසලේ දිගින් දිගට යන ගමන හැකියතාක් කෙටි කරගන්න අවම කරගන්න අවශ්‍ය කරන මේ උදාාරතර ශක්තිය වර්ධනය කරන පුණ්‍ය ශක්තිය පුණ්‍ය වර්ධනය කරගන්න ඕනේ කියන කාරණේ කවුරුත් තම තමන්ගේ හදවත් තුළ ගැඹුරින්ම සනිටුවම් කරගන්න අදිෂ්ඨාන කරන ප්‍රාර්ථනා